සාදු කියන කවුරුත් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරු වාසනාවන්ත පින්වතුනි අද මේ පින්වත් හැම දිනාම ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානමින් එකතු වෙච්ච පිරිසක්. පින්වතුනි, මේ මිය පරලොව ගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියන චේතනාව ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න අපි සූදානම් වෙමු. බණ අහනකොට පළවෙනිම දේ තමයි හොඳට අහන්න ඕනේ. ඒ අහන දේ තමන් තුළ ධාරණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. සුනාත ධාරේත. සුනාත හොඳට අහන්න කියන. ඒ බණ අහනකොට බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන. හොඳට දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්නට ඕන. ධාරේත යහන ධර්මයේ ධාරණය කරගන්න. මතක තියාගන්න. චරාත ඒ ධර්මයේ තුල හැසිරෙනවා. අන්න එතකොටයි අපිට මේ ධර්මයේ ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි, අපි මේ ජීවත් වෙන මේ කාලේ දැන් මේ අද මේ අපි ජීවත් වෙන මේ කාලේ ගත්තොත් ධර්මයේ දියුණු කරන්න අමාරුම යුගයක අපි මේ ඉන්නේ. මේ යුගේ හරිම අමාරුයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්පයක් නැහැ. අපිට අමාරුයි කියලා වෙන විකල්පයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. වෙන බේරෙන්න අතක් නැහැ. වෙන විකල්පයක් නැහැ. ආයුධයකින් පහක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. මේ සංසාරේ බය දකින්න කෙනා ධර්මාවබෝධයට වීරිය වඩන්න කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන උන්වහන්සේ තරම් මේ ලෝකේ තියෙන මේ සසරේ භයානකම මේ ලෝකේ මිනිස්සු දන්නවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ වීරිය වඩනවා. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මාවබෝධයට වීරිය වඩනවා. නමුත් අපිට වෙලා තියෙන අපිට ඒක දැනෙන්නේ තේරෙන්නේ. ඒ නිසා අපිට හිතෙනවා පස්සේ බැරිය. තව කල් තියෙනවනේ. ඌවට තව වැඩ තියෙනවනේ. එතකොට ඒ වගේ අපි මේක පස්සට දදා හිතාගෙන ඉන්නේ අපිට ඒකේ තේරුමක් නැති නිසා. කවුරු හරි ධර්මයේ හැසිරෙනවා නම් ඒත් අපි ඔයා දැම්මම ඌව මේ වයසට ගිහින් කරන ඒවා කියන්නේ නැද්ද එහෙම? මේ ධර්මයේ හැසිරෙන කාලයක්ද මේ කාලා බීලා ඉන්නේ නැතුව කියලා අපි එහෙමයි හිතන්නේ. හැබැයි මරණ මංචකේ කියන්නේ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද කියන්න බෑ. පින්වතුනි, මේ ඉන්න කාලේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා අවුරුදු කීයක්ද? අවුරුදු 2560 ගාණක්ද. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කාලේ ගත්තොත් මීට වඩා ආයුෂ අඩුද වැඩිද? වැඩි. මීට වඩා සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 50කින් 60කින් විතර වැඩි. අපේ බුදුහාඳුරු පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කිය. ඒ උපරිම නෙමෙයි සාමාන්‍ය ආයු අපේක්ෂණය. මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වෙන ආයුෂ අවුරුදු 120 මට්ටමේ තිබ්බා. ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක්. උන්වහන්සේ විතරක් නෙමෙයි දැන් උන්වහන්සේ විතරක් නම් හිතෙන්න පුළුවන්. උන්වහන්සේ ඉතින් නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පින් කරලා පාරමී පුරලා ඒකනේ ඔය කියලා හිතෙන්න පුළුවන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. දිවස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක්. එතකොට අපිට පේනවා ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට අවුරුදු 150 160 වැඩ හිටිය රහතන් වහන්සේලා ගැන තියෙනවා.
එහෙමනම් අපිට පේනවා අද මේ ජීවත් වෙන අපිට වඩා ආයුෂ ඒ කාලේ වැඩි. හැබැයි අවුරුදු 2500ක් විතර වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ සාමාන්‍ය ආයුෂ දැන් අඩු වෙලා දැන් අපිට තියෙන අවුරුදු 70 75 වගේ සාමාන්‍ය ආයුෂක් තියෙනවා. දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 වගේ අතර. කලාතුරකින් අවුරුදු 90 95 100 ඉන්න අය නැද්ද? ඉන්නවා කලාතුරකින්. හැබැයි ඒ ඉන්නේ ලෙඩ ගානේ. අද හොඳට බලන්න අවුරුදු 50 60 පැන්න නම් ලෙඩ ගොඩක් නෙමෙයිද? බොහොම අමාරුවෙන් තමයි තව අවුරුදු 10ක් 5ක් ඇදගන්න ඉස්සරහට ලෙඩ ගන්න. අපේ කය දැන් වෙනදාට වඩා ඉක්මනින් දුර්වල වෙනවා. වේගෙන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. දැන් බලන්න ඔබ පුංචි කාලේ අහපුවත් නැති ලෙඩ දැන් නැද්ද? ඒ කාලේ අහලවත් නැති අමුතු නම් වලින් ලෙඩ සැරින් සැරේ අමුතු අසංගත රෝගල කොච්චර විද්‍යාව දියුණුයි තාක්ෂණයේ දියුණුයි කීවට කොච්චර ලෙඩ රෝග මතුවෙනවද කියලා බලන්න. ඉස්සර අහපුවත් නැති ලෙඩ. එක ලෙඩකට බෙහෙතක් හොයාගන්නකොට බෙහෙතක්වත් හොයාගන්න බැරි තව ලෙඩ 100 ගාණක් අලුතෙන් මතුවේ. ඒ නිසා අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුම කාලෙක. පින්වතුනි බුද්ධ දේශනාවක් තියෙනවා මහා සාල සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ තික නිපාති තියෙන. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුදුහාඳුරන්ගේ මහා සාල කියලා බමුණේ. මේ බමුණ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාට දීර්ඝ ආයුෂ තිබුණා කියලා. ඒ කාලේ මිනිස්සුත් බොහෝ ආයුෂ වින්දා කියලා මං අහලා තියෙනවා. මේක ඇත්තද කියලා අහනවා. ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනාගතයේ එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවද? ඇයි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිනිස්සු මේ වගේ විපත් වලට පත් වෙන්නේ කියලා අහනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහා සාල ඔබ ඔය අහලා තිබ්බ කාරණේ ඇත්තේ කිව්වා. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාට දීර්ඝ ආයුෂ තිබ්බා කිව්වා. අදට වඩා අද අපිට අද ආයුෂෙන් ගත්තොත් අපිට හිතන්නවත් බෑ. දැන් මේ මහා බද්ද කල්පේ බුදුරු කී නමක් පහළ වුණාද අපේ බුදුහාඳුරන්ට කලින්? 3 නමයි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප. අපේ බුදුහාඳුර තමයි 4 වෙනියට පහළ වුණේ ගෞතම බුදුහාඳුර. එතකොට කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු කීයක් කියලා දහලා තියෙන්නේ? 40000. හිතන්නවත් පුළුවන්ද අද? කෝණාගමන බුදුහාඳුරන්ගේ කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 30000ක් කියලා. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20000ක් කියලා. අද අපිට හිතන්නවත් බෑ. ඇයි අද අපි අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච යුගයක ඉන්නේ. ඒ නිසා අද අපේ ආයුෂ ගැන අපිට හිතා ගන්නවත් බෑ. පින්වතුනි මෙහෙම ආයුෂ අඩු වෙලා කාලයකට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙච්ච ආයුෂ මෙහෙම පිරිහිලා අඩු වෙලා අවුරුදු 100න් පහළට ආයුෂ පිරිහෙනවා කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන අවුරුදු 100න් පහළට පිරිහෙනකොට බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ කියන කවදාවත්. ඒකට හේතුව මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියනවා. අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ, විකෘති ආසාවන් බලවත් වෙන කාලයක් කියන. නියත මිත්‍යා දෘෂ්ටියේ ලෝකේ බලවත්ම කාලයක් කියන. දැන් හිතන්න ඔබ දන්නවනේ හැම බෝසතාණන් වහන්සේ නමක්ම පස්මහ බැලුම් බලනවනේ. තුසිත දෙව්ලොව ඉඳන් බලනවා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයේද කාලය, දීපය, දේශේ, කුලේ මව බහලා තියෙනවනේ. එතන කාලය කියලා බලන්නේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. යන්තම් අපේ බෝසතාණන් වහන්සේ දා දෙව්ලොව ඉඳන් බලනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 100ට චුට්ටක් වැඩි. 100ට වඩා වැඩි. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ දෙව්ලොවින් මනුලොවට බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස අහස් දිව්‍ය ලෝකෙන් චුත වෙලා වැඩම කරලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තා. එතකොට දැන් අපි ඉන්න කාලේ ගත්තොත් ආයුෂ 100න් පල්ලෙහාට පිරිහිලාද නැද්ද? පිරිහිලා. බුදුහාමුදුරන්ගේ අර දේශනාවේ මහා සාලට කියන මහා සාල මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙනකොට අධර්ම රාගයේ බලවත් කියන. ඒ කියන්නේ විකෘති ආසාවන් බලවත්.
මිනිස්සු සත්තු වගේ බල්ලෝ බලල්ලෝ තිරිසන්නුන්ට අන්ත වෙනවා කියන විකෘතිය. විෂම ලෝභය. ඒක ලෝභය ඉහවහ ගිහිල්ලා විෂම වෙලා තියෙන. එතකොට ඒ ලෝභකම කියන එක තණ්හාව කියන එක විෂමයි විකෘති. මිත්‍යා ධර්ම බලවත් කියන මිත්‍යා දෘෂ්ටිය බලවත්ම දේ වෙනවා කියන. එතකොට ඔය වගේ විකෘති ආසාවන් වැඩි වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන මහා සාල අනාගතයේ මිනිස්සුන්ට විශාල විපත් තුනක් තියෙනවා කියන. මිනිස්සු අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනකොට පොළොවාසී දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියන. මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙන කාලේ. දැන් අපිට ওই බුදුහාඳුරන්ගේ කාලේ ඒ බුදුරුන්ගේ කාලේ මේ දෙවිවරු පෙනී හිටියා මිනිස්සුන්ට උදව් කරා. අද නිකන් අහන්නවත් නැහනේ. එතකොට ඒ කාලේ දේශනාවල ගොඩක් තියෙනවා රහතන් වහන්සේලා ඉදිරියේ දෙවිවරු පෙනී ඉන්නවා. මිනිස්සුන්ට විපතක් වෙනකොට දෙවියන් පෙනී ඉන්නවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට එනකොට මිනිස්සුන්ගේ මනුස්ස ලෝකේ අකුසල් බලවත් වෙනකොට දෙවියන් මිනිසයන් ගැන කලකිරිලා දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා කියන. දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට අපි දන්නේ නැති වුණාට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා දැන් වැස්ස වහින්නේ දෙවියන් නිසාද? කතා කරන්න ඕනේ. නෑ වැස්ස වහින්නේ දෙවියන් නිසා නෙමෙයි. හැබැයි වැස්ස වලාහක කියලා දේවතාවරු කොටසක් ධර්මයේ පෙන්නනවා. ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන් 이르දි බලෙන් දෙවියන්ට පුළුවන් කියනවා වැසි ඇති කරන්න පුළුවන් කියලා. අවශ්‍ය නම් හැම වෙලෙම වහින්නේ දෙවියන් නිසා නෙමෙයි. ඒ දෙවියන්ට වැසි ඇති කරන විදිහට පෙළහර පාලා අහසේ වැසි ඇති කරවන්න පුළුවන් කියන වැස්ස වලාහක දෙවියන්ට. දැන් අහසේ වලාකුළු යනවා දැකලා තියෙනවන්නේ. ඒ වලාකුළු යන්නේ දෙවියන්ද අරගෙන යන්නේ. කරේ තියාගෙන යනවා කවුරුත්. නැහැ. ඒ වලාකුළු හුලං හමන දිශාවට යනවා. හැබැයි අබ්බ වලාහක කියලා දේවතා කොටසක් ඉන්නවා කියන අහසේ. ඒ දෙවියන්ට 이르දි බලයෙන් වලාකුළු යන දිශාව වෙනස් කරන්න පුළුවන් කියන 이르දී. පරිසරයේ සීතල ඇති වෙනවා. උණුසුම ඇති වෙනවා. ඒක දෙවියන් කරනවා නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. හැබැයි සීත වලාහක, උණ්ණ වලාහක කියලා දේවතා කොටස් දෙකක් ගැන තියෙනවා. සීත වලාහක දෙවියන්ට පරිසරයේ සීතලක් ඇති කරවන්න පුළුවන් කියන. උණ්ණ වලාහක දෙවියන්ට පරිසරයේ උණුසුම ඇති කරවන්න පුළුවන් කියන. එහෙමනම් අපිට පේනවා මේක ස්වභාවිකව වෙන දෙයට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ඉන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි මිනිස්සු ගුණධර්ම පුරනකොට සිල්වත් වෙනකොට ධාර්මිෂ්ඨව ජීවත් වෙනකොට ඒ දෙවිවරු ස්වභාව ධර්මයේ පාලනය කළ මිනිස්සුන්ගේ යහපතට උපකාර කරනවා කියලා. ඒකනේ ඉස්සර මිනිස්සු වැසි පිරිත කී දෙවියන්ට ආරාධනා කළා පිරිත් කියලා නිසි කලට වැසි ලබා දෙන්න කියලා දෙවියන් පිහිට වුණා. බුදුරජාන් වහන්සේ පින්න අනාගතයේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට කොච්චර ස්වභාවිකව වැහැලා ගම් වතුර ගලලා නැත්තට නැති වුණත් දෙවිවරු නෙමෙයි කියන බලන්නේ හැරිලා. දෙවියන්ගේ පාඩුවේ ඉන්නවා. වෙන විපත වෙන්න ඇරලා දෙවියන් අහක බලනවා කියන. සුලිසුලඟක් ඇවිල්ලා විශාල විනාශයක් වෙලා ගියත් දෙවියන් ඒකට බලපෑම් කරන්නේ නැහැ කියන. වෙන විනාශ වෙන්න අරිනවා කියන. භූමි කම්පාවක් වෙනවා. පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. විශාල විපත් වෙනවා. දෙවියන් නෙමෙයි කියන පිහිට වෙන්නේ. ඒ නිසා දෙවියන්ගේ රැකවරණය අහිමි වීම තුළ අනාගත ලෝකේ විශාල ස්වභාවික විපත් වෙලා මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් මිය යනවා කියලා මහා සාල සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නනවා. ඔය එකක්. දෙවැනි එක බුදුරජාන් වහන්සේ වදාළ මහා සාල අනාගතේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් අකුසලයෙන් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙලා දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියන. එතකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. මේක දේශනාවේ තියෙන ඔබ බලන්න අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන. මහා සාල කියන සූත්‍රය. ඒ දේශනාවේ පෙන්නනවා මිනිස්සු ගුණ ධර්මයෙන් ඈත් වෙනකොට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනවා. වෛශ්‍රවණ දෙවියන් තමයි යක්කු පාලනය කරන නායක සෙන්පති දේවතා. වෛශ්‍රවණ දෙවියන්ගේ අනෙන් නපුරු දරුණු යක්කුන් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්ට හිරිහැර කරන්න එපා කියලා දෙවියන්ව බන්ධනය කරලා තියෙනවා. ඒක නිකන් මේ චිත්ත බන්ධනයක් ගැන තියෙන. දෙවියන්ව බන්ධනය කරලා දෙවියන්ව ආරක්ෂා කරගෙන ඉන්නවා මිනිස්යන්ට හිරිහැරයක් නොවන විදිහට. හැබැයි
මිනිස්සු අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට සැඩ යක්ෂයන් අර වයිස් දෙවිවරු අහක බලනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. මහා දරුණු අමනුෂ්‍යෝ ගම් නගර නියංගන් වල අරක් ගන්නවා කියන අනාගතේ. බුදුහාඳුර පෙන්වනවා මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙන්න අමනුස්ස විපත් වලින් 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කියලා. මේ ඊයේ පෙරේද දරුවෝ දෙන්නෙක් ආව ඇවිල්ලා කියන අවුරුදු 78යි අම්මට. දැන් ඇඳේ ගැට ගහලා කිව්වා තියෙන්නේ. 4-5 සැරයක් අහුවෙච්ච ආයුධයක් අහුවුනොත් බෝතලයක් අහුවුනොත් අතපයට ඇනගෙන තුවාල කරගන්නවා. ඒ මොකටද? ගලන ලේ ටික කට තියාගෙන බොනවා කියෝ. බෝතලයක් තිබ්බල බෝතලේ ගහලා ඉවරලා ඇඳට බෝතලෙන් ඇනගත්තා කිය තමන්ගේ මතට. ඇනගෙන කට තියාගෙන ගලන ලේ ටික බොනවලු. තමන්ගේම ලේ ටික. එතකොට පිහියක්වත් මොකවත් තියන්න බෑ කිව්ව හැම වෙලෙම එක්ක අත කපාගෙන කට තියාගෙන උරාගෙන බොනවලු. පේනවනේ භයානකම. ඒ දරුවෝ කියනවා හාමුදුරනේ ඉල්ලන්නේම වතුර එකක් දුන්නත් වීසි කරනවලු. ඕවා එපා මට ලේ දීපන් කියනවලු. දැන් බලන්න මනුස්ස ජීවිතේ අවුරුදු 70 75 වෙනකොට දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙන හැටි. ඒ නිසා ධර්මයක් නැතුව ජීවත් වුණොත් මේ අපි ජීවත් වෙන යුගයේ අමාරුයි. විපතේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. එවැනි පරිසරයක් තුල ධර්මයෙන් තමයි යන්තම් හරි රැකිලා ඉන්නවනම් රැකෙන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා සාල අනාගතේ අමනුස්ස විපත් වැඩි වෙනවා. තුන්වෙනි කාරණේ මහා සාලට පෙන්වනවා මහා සාල අනාගතේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා එකිනෙකා අවියාවිද තනාගෙන ගම් නගර නියංගන් ජනපද එක එකට බෙදෙනවා කියලා. කණ්ඩායම් බෙදිලා යනවා. ඒ බෙදෙන්නේ ආයුධ අරගෙන. ඒ බෙදිලා ගම් වල මිනිස්සු දෙකට බෙදිලා මරා ගන්නවා කියලා. නගරවල මිනිස්සු බෙදිලා මරා ගන්නවා කියලා. රටවල් මරා ගන්න. මේ විදිහට මිනිස්සු ලෝකේ පුරාම මිනිස්සු කෙලෙස් තුලින් අවියාවිද අරගෙන තමන්ගේ මතවාද තුල එකිනෙකා මරාගෙන අනාගතයේ ලෝකේ විශාල වශයෙන් මිනිස්සු ආයුධ වලින් මිනි මරාගෙන විනාශ වෙනවා කියන. එතකොට මේ විපත් තුන බහුලවම වැඩෙන්නේ මිනිස් ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙනකොට කියලා. දැන් ඔබ අහලා ඇතිනේ ඔය දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රය. ඔබ ගොඩක් ওই දේශනාවලට අහලා ඇති. මිනිස්සුන්ගේ ආවිෂ දැන් මේ තියෙන ආවිෂ අනාගතේ එන්න අඩු වෙලා අවුරුදු කීයට අඩු වෙනවද? අවුරුදු 10ට අඩු වෙනවා කියන. දැන් අපිට එකපාරට අද නිකන් 10ට අඩු වෙනවා කිව්වොත් ඕක බොරු වගේ හිතෙනවනේ. එහෙමත් වෙයිද? අවුරුදු 10ට අන්න එහෙම හිතෙනවා. හැබැයි එදා බුදුහාඳුරන් දැන් නොදන්න දහස් ගණන් පැත්තක තියමු. අවුරුදු 120ට වගේ තිබ්බ කාලෙ මිනිස්සුන්ට කීවනම් 60ට 70ට බහිනවා කියලා. ඒත් ඒ අයට හිතෙන්න පුළුවන් ඕක බොරු කියලා. මොකද අපිට ඒක අත්දැකීමක් නැහැ. මේ මිනිස් ආවිෂ පිරිහෙන්නේ අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි අඩු වෙවි යන්නේ. ඒකයි දැනෙන්නේ නැත්තේ අපිට. පරම්පරා දෙකක් විතර යනකොට අවුරුදු 2කින් විතර ආවිෂ අඩු වෙලා. ඒකයි හොයන්න බැරි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි. අද හිතමු 70යි කියලා. එතකොට 70 ඉඳ මේ 120 ඉඳන් 70ට පිරිහුණා කියන අවුරුදු කීයක අඩුවීමක්ද? අවුරුදු 50. එතකොට අවුරුදු 50කින් ආයුෂ අඩු වෙන්න ගත වුණේ අවුරුදු කීයද? 2500 ගාන. අවුරුදු 2500ක කියන්නේ අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි මේ ආයුෂ අඩු වේගෙන ඉස්සරහට යන්නේ. මේ වේගෙම ඔබ හිතන්න තව අවුරුදු 2500ක් අනාගතයට ඔබ අහලා ඇතිනේ මේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ බලවත්ව තියෙනවා කියන එක නෙමෙයි. බුද්ධ අධිෂ්ඨාන ටික. සිරිපා සටහන් ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයෙන් අවුරුදු 5000ක් ලෝකේ පවතිනවා කියලා. දැන් ඔබ හිතන්න මේ වේගෙම තව අවුරුදු 2500ක් අනාගතයට හිතුවොත්
ඔය කියන අවුරුදු 5000 වෙන දවසේ එනකොට ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 20ට පිරිහිලා. බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා අහසේ පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිද්ධ වෙනවා. ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. ඊළඟට සිරිපා සටහන් ලෝකෙන් මැකෙනවා කියන. සියලු සිරිපා සටහන් ලෝකෙන් මැකිලා යනවා. දැන් බුද්ධ අධිෂ්ඨානින් පිහිටවපු සිරිපා සටහන් තියෙනවනේ. ලංකාවේ සිරිපා සටහන් දෙකක් ගැන තියෙනවා. හැබැයි අපිට වන්දනා කරන්න හරි අන්තං හරි ය아가න්න පුළුවන් සමන්ත කූට පාර්වතී සුමන සමන් දෙවියන්ගේ ආරාධනෙන් පිහිටවපු සිරිපා සටහන විතරයි. ඒ සිරිපා සටහන පිහිටවන්න පෙර බුදුහාමුදුරුවෝ කැලණියට වැඩම කරපු ගමන්ම ඉස්සල්ලාම සිරිපා සටහනක් පිහිටෙවුවා කැලණි ගඟෙන් පැන් පහසු වෙලා. ඒ කොහෙද? කැලණි ගඟේ රළේ මුවාවන තැන ගම් පතුලේ පිහිටෙවුවා කියලා තියෙනවා. නාගලෝකේ නාගයන්ගේ ආරාධනයේ මත නාගයෝ ආරාධනා කරන අනේ ස්වාමීනි අපිට වන්දනා කරන්න උතුම් සිරිපා සටහනක් පිහිටවන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පැන් පහසු වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ ගම් පතුලේ රළේ මුවාවන තැන සිරිපා සටහනක් පිහිටෙවුවා කියන. ඒක අපිට වදින්න නෙමෙයි. නාගලෝකේ නාගයන්ගේ ආරාධනේ. ඊට පස්සේ තමයි කැලණියට වැඩම කරලා ඊතන දහම් දෙසපු වෙලාවේ තමයි සුමන සමන් දෙවියන් ආරාධනා කරන්නේ ස්වාමීනි මම විමාන කරගෙන ඉන්න සමන්ත කෝට පර්වතයේ මුදුනේත් සිරිපා සටහනක් පිහිටවන සේක්වා කියන. එතකොට අපිට පේනවා මේ සිරිපා සටහන් ඉන්දියාවෙත් තියෙන නර්මදා නදී තීරේ ඊළඟට සජ්ජබද්ද පර්වතයේ මකුලව මක්කම විහාරයේ සිරිපා සටහනක් පිහිටෙවුවා කියලා තියෙනවා. එතකොට ඔය හැමතැනම සිරිපා සටහන් පිහිටවන්නේ අවුරුදු 5000ක් යනතේ මේ දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගින් යුක්ත මේ උතුම් සිරිපා සටහන නොමැකී පවතිවා. ඒ මත බුද්ධ අධිෂ්ඨාන පිහිටවනවා අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ ආශිර්වාදේ ලෝකයට ලැබේවා කියලා අධිෂ්ඨාන පිහිටවන. හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 5000 යනකොට ඔක්කොම මැකිලා යනවා කියන. එතකොට හිතන්න මේ වේගෙන් මිනිස් ආයුෂ අඩු වෙලා තව අවුරුදු 2500ක් ওই ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහිලා. ඒ 20 ආයුෂත් එතනින් පස්සේ තව අවුරුදු 200ක් 300ක් යනකොට මොකද වෙන්නේ? අඩු වෙලා අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට ආයුෂ පිරිහෙනකොට බුදුරජාන් වහන්සේ බහලා ඇති සත්තු වගේ කියනවා මිනිස්සු ගැන තියෙන. බුදුහාඳුරු පෙන්නවා මහණෙනි මිනිස්සු සත්තුන්ට අන්තයි කියන. මේ මගේ අම්මා නේද, මේ මගේ සහෝදරයා නේද, මේ මගේ දරුවා නේද කියලා එහෙම නෑ කියන මිනිස්සුන්ට සත්තු වගේ කියනවා. ඊළඟට ද්වේෂේ කොච්චර බලවත්ද කියන්නේ එකිනෙකා ගැන දකින පොඩ්ඩ ඇත්නම් ලේ පිපාසිත ආසාවල් ඇති වෙනවා කියන. ලේ පිපාසයක් ඇති වෙනවා කියන. ඒක බුදුහාඳුරු උපමාවකට පෙන්වනවා මුව වැද්දෙක් මුවෙක් දැක්කා වගේ කියන. මුව වැද්දා මුවන් මරන්න යන මිනිස්සයාට එක පාට ඇහැට මුවෙක් ගැටුණාට පස්සේ ආයි වටපිට බලන්නේ නැහැ කියනවා. ඇයි වටපිට කොහේ හරි බලපු ගමන් වෙන්නේ මුවා ඇහෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ මුවා දෙසම බලාගෙන ආයි බිම බලන්නෙත් නැහැ මොනවද තියෙන්නේ ඇදගෙන වැටෙයිද කටු පඳුරුද ඕවා බලන්නේ නැහැ. මුවාටම ඉලක්ක කරගෙන මුවා පස්සෙම පන්නනවා කියන මරණකම්. තමන්ට වෙන අනතුරු බලන්නේ නැහැ කියන. මුවාම ඉලක්ක කරගෙන පන්නගෙන යනවා කියන. ඒකට තමයි මෘග සංඥාව කියන්නේ. ඒ වගේ මිනිස්සුන්ට එකිනෙකා දකින්නකොට මුව වැද්දෙක් මුවෙක් දැක්කා වගේ ඒ පුද්ගලයා මරණකම් ඉවසුමක් නැහැ කියන. එහෙම විකෘති ආසාවක් ඇති වෙනවා කියන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙනකොට. ඒ විකෘති ආසාව ඇති වෙනකොට ලෝකෙ දින 7ක් මහා වර්ෂාවකින් ලෝකයාම වැහැලා මිනිස්සු විකෘති වෙනවා කියන. කෙලෙස් ඇවිස්සලා විකෘති වෙන වැස්සක් එනවා කියන. ඒකට තමයි කියන මුර්ග සංවර්ෂාව කියලා. ඒ වර්ෂාව එන්න කලින් දෙවිවරු මිනිස් වේසෙන් විලාප දීගෙන මනුස්ස වෙස් මවාගෙන කියාගෙන යනවා කියන මිනිස්සු අතර. තව ටික දවසකින් මේ වගේ ලකුණු පහළ වෙනවා. මහා විශාල වර්ෂාවක් ඇදහැරෙනවා දවස් 7ක්. උඹලා කෑම බීම අරගෙන තනියෙන් හැංගෙන්න තැන් හොයාගෙන කැලෑවල් වල
ගල් ගුහාවල් වල තනියෙන් හැංගියල්ලා කියලා දේවතාවරු මිනිස් වෙස්ෙන් කියාගෙන යනවා කියලා. හැබැයි බුදුහාඳුරු පෙන්වනවා මහණෙනි ඒ කාලේ ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් පිරිසක් කියන. ආයි දෙවියන් මනුස්ස වෙස්ෙන් නෙමෙයි දිව්‍ය ස්වරූපයෙන් පෙනී හිටියත් පිළිගන්න පිරිසක් නෙමෙයි කියන ලෝකේ ඉන්නේ. පින්පව් කර්මඵල විශ්වාස කරන්නේ නැති පිරිසක්. ඔය අතර පෙර පින් තිබ්බ ඊටාම සුළු පිරිසක් මේක ඇත්ත වෙන්නේ නැති කියලා තනියෙන් හැංගෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්න මේ මෘග සංඥාව කොච්චර බලවත්ද කියන්නේ දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි ඇති වෙනවා කියලා. අර දින 7ක් මහා වර්ෂාව වහිනකොට මනස කොච්චර විකෘති වෙනවද කියන්නේ දෙන්නෙක් එකට ගිහිල්ලා අපි යන් කියලා එකට හිතවත්කමෙන් ගිහිල්ලා හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා දකින්නකොට එයා මරන්න හිතෙනවා කියන. බුදුහාඳුර පෙන්නා මහණෙනි දින 7ක් යනකොට ලෝකෙම ලේ විලක් කියන. එකිනෙකා දකින තැන මරාගෙන ලෝකෙම ලේ විලක් කියන. දවස් 7 අවසන් වෙනකොට මුර්ග සංවර්ෂාව අවසන් වෙනවා. අර හැංගිච්ච මිනිස්සු තනියෙන් කැලෑවල් වලින් හැංගිච්ච තැන් වලින් එළියට එනවා කියන. ඇවිල්ලා බලනකොට ගම් නගර වලට ගිහිල්ලා බලනකොට හැම තැනම ලේ විලක් කියන. ඒ අය ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික දෙනා තනියෙන් එකතු වෙලා දුක් වෙනවා. අහෝ අපේ ඥාතීන්ට වෙච්ච විපත. අහෝ අපේ සහෝදරවරු ඥාතීන් හිතවතුන්ට වෙච්ච විපත. ඔවුන්ගේ දුස්සීලකම් නිසාම යොවුන් වෙනසුනේ. දැන් අර ඉතුරු වෙච්ච ටික දෙනා තීරණය කරනවා එහෙමනම් අපි අඩුම ගානේ එක ගුණ ධර්මයක් හරි රකිමු. දැන් ඒ වෙනකොට ධර්මයේ නැති කාලයක් අහන්නවත් බුදුහාඳුර පෙන්නවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට කුසල් කියපු වචනේවත් අහපු කෙනෙක්වත් ලෝකේ නැහැ කියන. එහෙනම් අනාගතයට තව යන්න ධර්මයේ බැබලිනවා නෙමෙයි ධර්මයේ නැති වෙලාම යනවා. කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් ඒ කාලේ ලෝකේ හොයන්නවත් නැහැ කියන. එතකොට අර ඉතුරු වෙච්ච ටික දෙනා Taman නීතියක් සම්මත කරගන්නවා. ඒ අය හිතනවා අපි එක ගුණ ධර්මයක් රකිමු. අපි ඉස්සෙල්ලා මෙන්න මේ වැරද්ද හදාගමු කියලා එක ගුණ ධර්ම පුරනවා කිය. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි ඒ අය ප්‍රාණඝාතයෙන් වළකිනකොට පරම්පරා 2-3ක් යනකොට අර අවුරුදු 10ට පිරිහිච්ච ආයුෂ ටික 20ට වැඩෙනවා කියනවා. ඊට පස්සේ 20 ඉඳන් ටික අවුරුදු 40ට ආයි පරම්පරා කීපයක් යනකොට ආයුෂ වැඩෙනවා. ඒ අය ගුණ ධර්ම පුරන්න ටික ආයුෂ වැඩි වෙවි යන කාලයක් ආයි එනවා කියන. එතකොට අපි දැන් ඉන්නේ ආයුෂ වැඩි වෙන කාලෙක නෙමෙයි. අපි දැන් ඉන්නේ මේ ලෝකෙම ආයුෂ එන්න පිරිහිලා මෘග සංඥා පහළ වෙලා සත්ත අන්තක්කල්ප විනාශයකට ලං වෙන තැනක. මේ අන්තක්කල්ප විනාශ වෙන හැටි තියෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශ කියලා. සත්ත කියන්නේ ආයුධ වලට. එකිනෙකා මෘග සංඥා පහළ වෙලා අවි ආයුධ වලින් මරාගෙන විනාශ වෙන ඔතනට තමයි මේ යන්නේ ඉස්සරහට. ඒ නිසා අපිට දැන් ලෝකෙ වෙනස් කරන්න පුළුවන්ද? ඔය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අනාගතය ගැන දේශනා කරපු දේශනාව. දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද සූත්‍රය. අපිට ඕක වෙනස් කරන්න පුළුවන්ද? අපිට ලෝකෙ හදන්න බෑ. ලෝකේ යන රටාව අපිට වෙනස් කරන්න බෑ. ඒක විශ්වයේ යන රටාව. අපිට අමාරුම කාලෙක හරි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට පිරිහිලා විකෘති සත්තු වගේ ඉන්න මිනිස්සු අතර හරි අපිට පෙර පිනක් තිබ්බා බණපදයක් අහගන්න. අපිට පෙර පිනක් තිබ්බා පතිරූප දේශයක උපදින්න. දැන් හිතන්න අද ලෝකේ කෝටි 700කට එහා මිනිස්සු ඉන්නේ. බණපදයක් අහන්න පිනක් තියෙන කීයෙන් කී දෙනාට? ඔබට ප්‍රශ්න ඇති මේ බණ අහන හැමෝටම ප්‍රශ්න නැද්ද? ජීවිතේ අපි කාටත් ඕන තරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, සත්පුරුෂ ආශ්‍රේ, ගුණධර්ම පුරන්න පුළුවන්, පින් කරන්න පුළුවන් ගමක රටක පළාතක අපි ජීවත් වෙන්නේ. එතකොට අපිට ලෝකේ වටිනාම දේ ලැබුණා. මොනව නැති වුණා. මේකේ වටිනාකම දන්න කෙනා වේලක් කර වේලක් කාලා හරි කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් මොන විදියට හරි දුක් විඳගෙන ධර්මයේ දියුණු කරගන්න. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න වෙන කිසිම ගැළවීමක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ මනුස්ස ජීවිතේ බර වෙලා තියෙන කොහෙටද? සුගතියටද?
සතර අපායේ මහගෙදර වගේ කිය. අපි මෙහෙම හිටි දැන් මේ බණ ඇහුවට හොඳට වාඩි වෙලා බණ අහගෙන හිටියට මේ දැන් මැරුණා කියලා හිතමු. අපි හිතමු අපි මැරෙන්න පුළුවන්. දැන් අපි මැරුණොත් නිරේට ඇදිලා යන ආශ්‍රව ඔබ තුල තියෙනවද නැද්ද? තියෙනවා, මතක තියාගන්න. දැන් මේ හොඳට බණ ඇහුවට නිරේගාමී ආශ්‍රව හිතත් ඇතුලේ තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. අලු යට ගිනි පොකුරු වගේ යටපත් වෙලා තියෙනවා. ඔබ තිරිසන් ලෝකයට ඇදිලා යන ආශ්‍රව හිත අභ්‍යන්තරයේ තියෙනවා. പ്രേත ලෝකෙට ඔබ ඇදිලා යන ආශ්‍රව හිත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායවල වලට නාග ලෝකෙට ওই දුගතියට වැටෙන්න පුළුවන් ආශ්‍රව ඔක්කොම හිත ඇතුලේ තියෙනවා. සෝවාන් වෙන දවසට තමයි අපායගාමී අකුසල් ප්‍රහාණය වෙන්නේ. එතකන් අනතුර තියෙනවා. ඒ නිසා එතකන් පින් කරන්න ඕනේ. අපි කොච්චර පින් කරත් මතක තියාගන්න අනතුර සම්පූර්ණයෙන් නැති වෙලා නෙමෙයි. පින් කරන්න අනතුර පැත්ත යටපත් වෙනවා. සුගතියට යන්න තියෙන අවස්ථාව මතුවලා බලවත් වෙනවා. හැබැයි නැති වුණා නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් පින් දහනුත් කරන්න, කුසල් දහනුත් වඩන්න, ධර්මාවබෝධය ලබනවා කියලා වීරිය වඩා ගන්න. ඒ උත්සාහය ගත්තේ නැත්නම් අපි සාමාන්‍යයෙන් ඉතින් ඔය ඉඳලා හිටලා ටීවී එක බණක් අහලා පෝයක් කෙනකොට පන්සලකට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා බුදුන් ඇඳලා ඔය කොයි හරි පින්කමක් කරන වෙලාවට පින්කමකට ගිහිල්ලා ඔය මට්ටමින් අපි ඔය ගෙවල් උදේ ඉඳන් නිකන් ගෙදර හිටන් උදේ ඉඳන් රෑ වෙනකන් තියෙන ප්‍රශ්නත් එක ධර්මයේම හිත පිහිටලා තියෙනවද? නෑනේ. අවංකව ගත්තොත් කොච්චර ප්‍රශ්නද? ඒ ප්‍රශ්නත් එක්ක හැම වෙලාවෙම තරහෙන්, ද්වේෂයෙන්, ගැටුම් වලින් එපා වීම, කලකිරි ජීවිතේ එපා වෙනවා. ඒවත් එක්ක අපි ඉන්නේ. එවැනි වෙලාවක හදිස්සියේවත් මැරුණොත් ඒ නිසා හැම වෙලෙම හිතන්න මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියවත් මම මැරුණොත් මං කොහේ යයිද? කවුද මාව බේරගන්නේ? කාටවත් බේරගන්න බෑ. නතම් මාතා පිතා කෛරා, අම්මා තාත්තට ඔබ බේරන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතකා, ඔබේ නෑදෑයන්ට ඥාතීන්ට ඔබ බේරන්නත් බෑ. සම්මා පනීහිතං චිත්තා, තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් සෙය්‍යසෝනම් තතෝ කරෝ, ධර්මයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. එච්චරයි. ඔබ ධර්මයේ හිත පිහිටෙව්වොත් ඔබ ධර්මයෙන් බේරිලා යනවා. එච්චරයි. බාහිර කෙනෙකුට ඔබ බේරන්න බෑ. ඔබ ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා ඔබම උත්සාහයෙන් වීරියෙන් ධර්මය අල්ලගත්තොත් ඔබ බේරෙනවා. එච්චරයි. ඒ නිසා පින්වතුනි, ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. ගුණධර්ම පුරා ගන්න ලොකු උත්සාහයක් ගන්න. මේ ඊපෙරද පත්තරයක තිබ්බ එක. තමන්ගේ දුව හැම වෙලෙම දැන් දරුවෝ ඉන්නවා, දැන් ওই ෆෝන් එකේමනේ හුනියම වගේ එක. නැද්ද? නිකන් ගෙවල් වල එහෙම ළමයි. ආයි වෙන ලෝකයක් නැහැ, ෆෝන් එකම තමයි. එතකොට ඒ දරුවා ඉතින් ෆෝන් එකේම තමයි. මේ අම්මා ඉතින් යනකොට බැනගෙන යනවා, මොකද්ද කෝ ඔය ෆෝන් එකම අල්ලගෙන කියලා බැනගෙන යනවා. ඉතින් සැරින් සැරේ මං දැන් ඕක උස්සලා පොලේ ගහනවා කියලා බැනගෙන ගියා පාරක් දෙපාරක්. ඊට පස්සේ ඉතින් බැරිම තැන දවසක් මේ අම්මා අර ෆෝන් එකට ඇන ඉන්නකොට ඇදලා ගත්ත ෆෝන් එක මෙහෙට දෙනවා කියලා. අරගෙන ෆෝන් එක හැංගුවා. දැන් මේ දුවට අවුරුදු 20 ගාණක්. බලන්න මේ හිටවල එන කේන්ති. දැන් ඉල්ලුව දවසක් දෙකක් ඉල්ලුවා ෆෝන් එක, අමේ ෆෝන් එක ඕනේ, ෆෝන් එක ඕනේ. දුන්නෙම නෑ. දෙන්නේ නෑ කියෝ. ඔබ පාඩම් කරපන් කිය විභාගෙට. ඊට පස්සේ දැන් දවස් 2යි 3යි තුන්වෙනි දවසේ. ඊට පස්සේ අම්මා හැමදාම ඉතින් අර හදාගෙන තේ එකක් කිරි එකක් හදාගෙන බොනවා. ඊට පස්සේ අම්මා කිරි එක හදන්න යනකොට අද මං අම්මට හදලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ අනේ අම්මා හිතුවා දැන් මේ මාත් එක්ක තරහ වෙලානේ ඉන්නේ. ෆෝන් එක ගත්ත නිසා ඔය යාළු වෙන්න. දුවේ හදාගෙන වරෙන් කිව්වා. ඊට පස්සේ හදලා ගෙනත් දුන්නා. ගෙනත් දුන්නාට පස්සේ එක උගුරක් බොනකොට නිකන් අමුත්තක් ආවා, දුවනේ හැදුවේ බිව්වා. ආයි නැකිට්ටේ නෑ, ඇදගෙන වැටිච්ච පාර. අර වහදාලා දීලා ෆෝන් එක ගත්තට. එතකොට හිතන්න ෆෝන් එක උදුර ගත්තා කියලා තමන්ගේ අම්මට වහ දීලා මැරුවා. පේනවනේ භයානකම. කල්පයක් අපායට වැටෙන ආනන්තරී අකුසලයක්. එතකොට එච්චර භයානක ආයි බේරෙන්න පුළුවන් කර්මයක්ද?
ඒ කාන්තෙන් විපාක දෙන ගරුක කර්මයක්. ආනන්තරී අකුසලයක්. එතකොට ඒ වගේ ආනන්තරී අකුසලයක් කරගන්න තරම් හිතක් නැඹුරු වුණේ අර පෝර්ණ එක බලන්න මේ පොඩි දෙයක් ඇති මිනිස්සෙකුට. එහෙම විකෘති ආසාවක් නැති වෙන්නේ. විකෘති රාගය, විකෘති ද්වේෂය. ආයි ගැටෙන්න ගත්තත් එහෙමයි. සමහර විකෘති මිනිස්සු හිතන්න බෑ. ඉතින් ඒ නිසා සමහර අපරාධ, සමහර මිනිමැරුම් පෞගී දවසක මම බන්ධනාගාරේ බණක් කරනකොට එක පුද්ගලයෙක් ගැන මට ඒ නිලධාරීන් කිව්වා, හාමුදුරනේ මෙන්න මේ පුද්ගලයා බණහන වනේ වැඳගෙන හොඳට බණහන උපාසකයා වගේ. කෙනෙකුට පිහියෙන් ඇනලා මූණටම 50 සැරයක් විතර ඇනලා ඇස් ගලවලා මොලේ අතට අරගෙන මෙහෙම මිරිකලා කියනවා. කොච්චර වෛරයක්ද කියලා හිතන්න. කෙනෙක්ව මරනවා කියන එක සාමාන්‍ය මිනිමැරුම් කොහේ හරි කලාතුරකින් බුදුහාඳුරේ කාලෙත් ඉතින් පව්කාරය විඳලා තියෙනවනේ කවදත් නේ. අච්චර පුද්ගලයා දිහා බලපුවම හිතන්නවත් බෑ. ඒ නිසා මතක තියාගන්න සමහර පුද්ගල චරිත මූණ බැලුවට උපාසකයා වගේ හිටියට ස්වරූපෙන් මේ හිත ඇතුලේ තියෙන රාග, ద్వේෂ, මෝහ ආදී විකෘති ස්වභාවයන් වල භයානකම. ඒ නිසා දැන් කෙලෙස් බහුල කාලයක්. අකුසල් ගොඩාක් බලවත් කාලයක්. විකෘති මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙලා. දැන් අපි ජීවත් වෙන්නේ මේ මාර්ගඵලලාභීන් ඉන්න සමාජයකද? රාහතන් වහන්සේලා ඉන්න ලෝකයක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ රාග, ద్వේෂ, මෝහ ඇවිස්සිච්ච විකෘති සත්තු වගේ ලෝකයක අපි ඉන්නේ. එවැනි ලෝකයක, එවැනි සමාජයක, එවැනි පරිසරයක හතුරු හැදෙනවා කියන්නේ ආයි අමුතු දෙයක් hina වුණත් ඇතිනේ. ඇඟට එන මිනිස්සු නැද්ද hina වුණත්? එහෙම පරිසරයක් තියෙන. ඒ නිසා බොහෝම පරිස්සමෙන් ඇඟ බේරගෙන ජීවත් වෙන්න. මොකද මෙච්චර වටින මනුස්ස ජීවිතයක් ලැබිලා නිකන් ඒ ජීවිතේ විනාශ කරගන්න නැතුව බුදුහාඳුර පෙන්නනවා සබ්බාසෝ සූත්‍රයේ පෙන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා. අනතුරු සහිත තැන් මගහැරලා යන්න කියන. අනතුරු සහිත පුද්ගලයෝ ඉන්නවා නම් සැනින් මගහැරලා ජීවත් වෙන්න කියන. අසත්පුරුෂයෝ, ගැටෙන්න එන මිනිස්සු, හැම වෙලෙම ද්වේෂයෙන්, වෛරයෙන්, තරහෙන් කටයුතු කරන අය පුළුවන් තරම් ඒ අය මගහැරලා ජීවත් වෙන්න. මොකද ඒ අයට ජීවිතේ වටිනාකම නැතත් අපිට බුද්ධ ශාසනයක් ලැබුණා. මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න වීරිය වඩන්න, ගුණධර්ම පුරා ගන්න. අඩුම ගන්න මෙන්න මේ ටික මතක තියාගන්න. හොඳට සද්ධාව දියුණු කරන්න. අපිට ලෝකේ හදන්න බෑනේ. ඉස්සලා අපි හැදෙන හැටි බලමු. අපිට තියෙන්නේ බේරෙනවා නම් පළවෙනි මේක සද්ධාව. හොඳට බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. හැම වෙලාවෙම සද්ධාවෙන් හිත රැක ගන්න. ඒ සද්ධාව කියන්නේ මහා පුදුම දෙයක්. ඒක අපේ නුවණට අහු වෙන්නේ නැහැ. ඇයි ඒ? බුදු ගුණ අචින්ත්‍ය දේවල් අපිට අහු වෙන්නේ නැහැ. ඒක බුද්ධ විෂයක් එච්චරයි. බුදුහාඳුර අපිට තේරුම් ගන්න කැටි කරලා පෙන්නනවා. ওই නවාරාදී බුදු ගුණ වලට කැටි කරලා තියෙන අනන්ත බුදු ගුණ වල තියෙන ආශ්චර්යමත් දේවල්. එක දේශනාවක තියෙනවා බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ගේ බුදු ගුණ කල්ප ගානක් දේශනා කරත් ඒ බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කිය. ඒ නිසා බුදු ගුණ අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන හිත පහදිනවා කියන්නේ අචින්ත්‍යේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍ය. ඒකෙන් ලැබෙන විපාකයක් අපිට අචින්ත්‍යමයි කියන. ඒ නිසා දැන් ධර්මාවබෝධයට යන්න ගියත් පළවෙනිම බැස ගන්න තැන සෝවාන් මාර්ගයේ සද්ධානුසාරී. එතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. සද්ධාවෙන්මයි ධර්මාවබෝධයට ඇතුල් වෙන්නේ. පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තොත් පළවෙනියට තියෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. පංච බල ධර්ම ගත්තොත් පළවෙනියටම තියෙන්නේ සද්ධා බලං කියන. ඒ නිසා ඒක බල ධර්මයක්, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩා ගන්න ඕන දෙයක්. ඒ නිසා හැම වෙලෙම බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. අපිට කරදරයක් වුණත්, විපතක් වුණත් ඉස්සර මිනිස්සු විපතකදී මොකද කරේ? දැන් දජග්ග සූත්‍රෙ මොකද තියෙන්නේ? බයක් වුණත්, බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. බය වෙනවා, තැති ගන්නවා, ලොමු දැහ ගන්නවා, මරණ බයක් ඇති වෙනවා. එකපාරට වෙවුලලා යනවා. බුදුහාඳුර පෙන්න වෙන කිසිම පිළිසරණක් නැහැ. බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න.
එතකොට තුනුරුවන් ගුණම හිතන්න කියන. අපිට හැම වෙලාවෙම ජීවිතේ තුනුරුවන්ගෙන් තොර ජීවිතයක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒ විදිහට තුනුරුවන් ගුණම සිහි කරන්න අන්න ඔබට ආරක්ෂාවක් තියෙනවා. දෙවෙනි එක සිල්වත්කම. හිතට එකඟව අවංක සීලයක් රකින්න. ඊළඟට බණ අහන්න. දැන් කොච්චර බණ අහන්න තියෙනවදනේ? දවසකට එක බණක් දෙකක් හරි අහන්න. ආසාවෙන් අහන්න, බණ පොත්පත් කියවන්න. කාලයක් යනකොට තේරෙයි ධර්මයේ පිහිටන හැටි. ඊළඟට ත්‍යාග සම්පatti ඔබේ ශක්ති පමණින් පින් කරන්න. ටික ටික හරි පින් කරන්න. ඔබට පුළුවන් හැටියට පින් කරන්න. ඒ කරන පින සිහි කරලා බලවත් කරගන්න. ඊළඟට ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරමු. පින්තුනේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා, උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්.